නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යංකම් මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායදෝ භවිස්සාමීති අබින්නම් පච්චිකත්වෙක් හිතබ්බං ඉත්‍යාව අපුරිසේනවා පබිද්දෙනවා ගහට්ඨේනවා තී ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලංකාවාසී ලෝකවාසී සදහැවර පින්නතුනි ආරාධිත බෞතුන් මෙන්න මේ වගේ ආරාධනයක් කරලා තියෙන්නේ සත්වයාට සියල්ලම සිදුවන්නේ කර්මය මුල් කොටගෙනද ස්වභාවික විපතකින් මිනිසුන් දහස් ගණනක් මිය ගිය විටකදී ඒ පුද්ගලයාගේ මරණය කෙරෙහි කර්මයේ සම්බන්ධයක් පවතින්නේද යන්න පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ නිසා තමයි දස ධම්ම සූත්‍රයේ සඳහන් වෙන්නා වූ එක පාඨයක් මාතෘකා පාඨයේ වශයෙන් ගත්තේ. නමුත් ත්‍රිපිටකයේ පවතින අචින්තේය සූත්‍රය කියලා කර්ම විෂය, ධර්ම විෂය, ලෝක විෂය, බුද්ධ විෂය ගැන හිතන්න යන්න එපා. මනස අවුල් වෙනවා, රෝගින් වෙනවා කියලා. හිතලා ඉවර කරන්න බෑ. ඒ අනුව මේක ටිකක් දෙපැත්තකින් පුළුල්වල බලන්න ඕන කාරණයක් වශයෙන් මම දකින්නේ. මෙතනදී මම ඔය පාසල් පොතේ උගන්වන වචන ටික එහෙම උගන්වන්න කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට වඩා ගැඹුරින් මේ පිළිබඳව කතා කරන්න කල්පනා කරන්නේ. මේ අදහස තුළ තියනවාද කියලා කල්පනා කරලා බලන්න මේ ලියවුණ අකුරු තුළ කර්මය කියන්නේ පාපේ, කර්මය කියන්නේ දුක් විපාකයේ කියන අර්ථයක්. මට නම් හිතෙන්නේ එහෙම පේනවා කියලා. ස්වභාවික විතරදී මිනිසුන් මිය යන්නේ ඒ පුද්ගලයාගේ මරණය කෙරෙහි බලපාන්නේ කෙසේද? එතකොට මරණය ස්වභාවිකදී මරණය එතකොට දුක් විපාකයක්. දුක් විපාකයට කර්මය කියලා තිබුණ බව මමත් කුඩා කාලේ දන්නවා. මොකද අහිංසක උපාසකම්මලට තුවාලයක් හැදුනහම හරි සසනීපයක් හැදුනහම හරි තමයි పూర్වේ කර්මයක් කියලා මතක් වෙන්නේ. කර්මය කියන අර්ථයට එහා යමින් පව්කම් සහ දුක් විපාකත්, පින්කම් සහ සැප විපාකත්, ධාන කර්ම සහ ධාන විපාකත් තුනම කර්ම විපාක කියලා ගන්න. එතකොට ඒ තමන් කරන කර්ම වලට විපාක කරනවම ලෝක ಜಾති නෙවෙයි. ඒ තමන් වග කියන්න ඕන තමන් කරන කර්මයට කියනවා වරුණාම ලෝක ಜಾති වලට වග කියන්න ඕන කියලා කියන්නේ නැහැ ඒකේ. ස්වභාවික විපතුත් තියෙනවා. සමහර විට යම් තැනකදී පිරිසක් එකට යට වී මිය යනවා, කෙනෙක් ගැලවෙනවා. මට මතකයි එක වාහන අනතුරකදී වාහනේ රියදුරට නින්දකින් වාහනේ ගියා ජලාශයකට. එළියට විසුණු දරුවා විතරක් වේරුණා, අනිත් ඔක්කොම ගිලුණා. ඒ වගේ එක හේතුඵලයක් වශයෙන් දකින්න පුළුවන් අපට අපි පේන මට්ටමින්. එයා වතුර ගොඩට විසුණා බේරුණායි කියලා. නමුත් ගොඩට විසෙන්න හේතුවක් තියෙන්න බැරි නැද්ද? ඒ නිසා ස්වාභාවික විපත්වලදී
පවා යම් අය බේරෙන එකත් යම් අය විපත් වලට මුහුණ පාන එකත් අපට අර අචින්ත්‍ය විෂය වශයෙන් දකින්නයි වෙන්නේ. සුනාමි විපතේදී දකුණේ හිටපු අය දුම්රිය වලින් රට මැදට ආවා. ඔවුන් බේරුණා. දකුණේ හිටපු අය වෙලාවට දුම්රියෙන් උතුරේ හිටපු රට මැද හිටපු අය උතුරෙන් එහාට ගියා. ඔවුන් ගොදුරු වුණා. මා දන්න පෞද්ගලික කතාවක තිබෙනවා මේ ඉතින් වන්දනා සමය නිසා අලුතෙන් ගත්ත වාහනයක් සමග මිතුරන් දෙදෙනෙක් කතරගම යන්න යනවා. එදා උදෑසන ළඟහල පහල අතර තැනක නතර වෙලා රාත්‍රියේ උදේ කෑම මෙස්සට යනවා. කෑම ගනිමින් සිටියදීම උන්ට ලැබෙන්නේ 3 වෙනි තට්ටුවේ කාමරයක්. එක්කෙනෙකුට කෑම ගනිමින් සිටියදී යන්න හිතුණා නැගිටලා උඩට. ඔහු 3 වෙනි තට්ටුවේ කාමරේට යන්න නැතුව සදල තලෙන් බලන් ඉන්නවා. මිහිතුරා හිටපු ගමන් නැගිටලා ගියේයි බලන්න යාළුවත් නොකාම උඩට යනවා. මේ මොහොතේ සුනාමි රැල්ල මතුවෙලා එන්න විශාල වෙලා තට්ටු දෙකක් හේදීගෙන යනවා. එතකොට ඔහු බේරුවේ කවුද? පල්ලෙහා හිටපු ඔක්කොම හොදන්න ගියා. තුවාල කරගත්තා. ඔහු උඩ තට්ටුවට විනාඩියකට තප්පර 30කට නැත්නම් ඒ මොහොතට ඔහු මෙහෙයුවේ කවුද? ඔහුවත් දන්නේ නැහැ. ඒ නිසා අපි පිටිපසින් පවතිනා වූ කර්ම කියන්නේ පාප නෙමෙයි. පුණ්‍ය ශක්තියකුත් තියෙනවා. අදෘශ්‍යමාන මිත්‍රයෙක් වගේ දෙවියෝ බේරාගත්තා වගේ කියලා කියන්නේ. ඉතින් ඒ නිසායි ඒක දුක් විපාක ගැන පමණක් බලන්න එපා. යහපත් විපාක පැත්තකුත් තිබෙනවා. ඒ වගේ මේවා අහඹ සිදුවීම් තියෙන්නත් පුළුවනි. ඒව තමන් විතරක් ගැලවෙන්න තමන්ට පුණ්‍ය විපාක වෙන්නත් පුළුවනි. දෙදෙනෙක් එක කුසල උපදින්නේ බොහොම ලෙන්ගතු වෙන්නේ වෙනම ඉපදුනත් මේවා පිටිපස්ස අපට නොපෙනෙන දේවල් තිබෙනවා. ඒවා දකින්ට සර්වඥතා ඥානයක් ඕන. ඒ නිසා මේවා විග්‍රහ කරලා ඉවර කරගන්න පුළුවන් කමක් නැහැ කියලායි මම කල්පනා කරන්නේ. මරණයේදී බලපාන්නේ පෘථග්ජන පුද්ගලයෙකුට තමන් විසින් රැස් කරන තිබෙන්නා වූ කර්මයන්ගේ ඒ මොහොතේන චේතනාවේ අතීතය. සාමාන්‍යයෙන් මිනිසා කියලා කියන්නේ ස්වකීය ජීවිතයේදී යහපත අයහපත දෙකම කරන අය. එතකොට ඔහු බුදුදහමේ නොවුනට වෙනත් ආගමක හිටියත් මානව හිතවාදී උදව් උපකාර කළා නම් ඔහුට ඒ කියන පුණ්‍ය කර්මයන්ගේ පැත්තක් තිබෙනවා. පාප කර්මයන් කළා නම් මේ පැත්තක් තිබෙනවා. වාහනානතරකදී හෝ මෙබඳු අවස්ථාවකදී ඔහුට මතක් වෙන්නේ බිය වෙනවා නම් කලබලයටපත් වෙනවා නම් ඊට පස්සේ මරණයට බලපාන්නේ අනතුරු පරලෝ යාමට බලපාන්නේ තමන්ගේ චේතනාව. මට මතකයි ඔය සද්ධර්ම රත්නාවලිය හෝ නැත්නම් ඔය ත්‍රිපිටකයේ විස්තරයක හෝ කතාවක් තිබෙනවා. මිතුරන් දෙදෙනෙක් පිටත් වෙලා ගිහින් එකඟතාවයට එන්න බැරුව එක්කෙනෙක් මාළු අල්ලන්න ගියා අනිත් එක්කෙනා බනහන්න ගියයි කියලා. මාළු අල්ලන්න ගිය කෙනා විද්දිලිපිත්ත දාගෙන අනේ මේ මාළු අහුවෙන්නේ නැති හින්දා අනේ මේ බන ටිකක් අහුවනම් කොච්චර හොඳද කියලා හිතයි කියනවා. බනහන්න ගිය කෙනා බනහන්න නැතුව මාළුවෙක් අල්ලගත්තා නම් මොකද කියලා හිතුවයි කියනවා. එතකොට දෙන්නගේ පිටපැත්තේ වැඩේ නෙමෙයි තිබිලා තියෙන්නේ. ඇතුලෙන් අකුසල චේතනාව තිබිලා තියෙන්නේ බනහන්න ගිය කෙනාගේ, කුසල චේතනාව තිබිලා තියෙන්නේ මාළු අල්ලන්න ගිය කෙනාගේ. එහෙනම් චේතනාව කර්මය කියලානේ කියන්නේ. ඉතින් මේ අනුව පරලෝක ජීවිතයට නැත්තම් මරණයට බලපාන්නේ ආසන්න කර්මය කියලා කියන එකේ තේරුමත් අර ඒ මොහොතට මතක් වෙන කියන එක. නිරන්තරයෙන් යහපත් ක්‍රියාකාරකම් නම් කරලා තිබෙන්නේ ඔහු කලබල වෙන්නේ නැතුව හුරු වෙලා තිබෙනවා නම් කලබලයක් නැතුව Tamanගේ පුණ්‍ය කර්මය උදව් වෙන්න පුළුවන්. මට මතක් කරන මා දන්න යෝලක් කියනවා අධිවේගී මාර්ගයේදී හදිසි අනතුරකට මුහුණ දුන්නයි කියලා. වාහනේ කැරකිලා ගියයි කියලාත් කියනවා.
හැබැයි පොඩ්ඩක්වත් බය ඇති වුණේ නැහැ කියලා කියනවා. ඒ නිසා මේ බය හරි දුක හරි මේවා ගැඹුරට බැසගත්ත සිතේ තිබිලා ඉන්නේ. ඒවා තමයි තියාගෙන හිටියොත් එහෙම අවසන් මොහොතේදී අර පැත්තට හැරෙන්නේ. ගැඹුරට බැසගත් කියන එකේ තේරුම තණ්හානුසය වශයෙන් නිතරෝ කියන එක බුදුදහමට අනුවගත් කල. එබැවින් යම් කෙනෙක් නොදැන ගොස් බලාපොරොත්තු නැති අනතුරකට මුහුණ දෙන්න පුළුවනි. යම් කෙනෙක් නොදැන ගොස් අනතුරෙන් ගැලවෙන්නත් පුළුවනි. මේවා අපට සංසන්දනය කරලා කලන්න බෑ. හොයන්න බෑ. ඒ නිසා අචින්ත්‍ය කර්ම විෂය පිළිබඳව විග්‍රහ කරන එක ඊට එහාට ගෙනියන්න අවශ්‍ය නැහැ. නමුත් අපට මේ ඉපදුනේ මොකටද කියලා හිතන්නකෝ. මැරෙන්න. වෙන මොකටත්ම නෙවෙයි අවසන් වශයෙන් ගත් කල ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව මැරෙන්න. එතකොට මරණය කියන කාරණාව බුදුදහමේ ගන්නන ආකාරයට මරණය කියන්නේ ශරීරයේ පැවැත්මේ අවසානය වුණාට සංසාරයේ අවසානය නෙවෙයි පුද්ගලයින්ට. ඒ අනුව මරණ මොහොතේ එන සිතුවිලි යහපත් පැත්තට සකසා ගැනීම තුළින් ඊළඟ ජීවිතය සුගතිගාමී කරන්න පුළුවන්. අපේ වත්මන් බුදුදහම වශයෙන් උගන්වන්නේ ඒකමයි. පින් කරලා මරණින් එහා පැත්තට සුගතිගාමී වෙන්න. නමුත් එහෙම පින් කරන අය මේ රටේ නැහැ. ඉහළ පහළ ලොකු කුඩා උගත් නොඋගත් හැමෝටම අහු වුණොත් පින් කරනවට වගේම පවුත් කරනවා. ඔය දැන් මේ හැමදාමත් හැම වසරක් පුරාම පවතින හැම රජයක් ඔස්සේම ගත් කල ඔය ආපහු එළි වෙන්නේ හොරකම් කරපුවා කඩාකප්පල් කරපුවා හැම කියලා හැමෝම බලපුවාම පොඩි පොඩි හොරු පොල් කඩනවා කෙහෙල්කම් කපනවා ලොකු ලොකු හොරු ආයතන පිටින් ගිලිනවා. නැත්නම් රටේ කොටස් පිටින් ගිලිනවා. ඒ නිසා ඇඳුම හෝ කතාව නෙමෙයි ඔවුන්ගේ කෛරාටිකකම ගැන හොයලා බලන්න වෙනවා. අන්න ඒකෙදී අර ලෝකීය තියෙන දේවල් සිදුවීම් Tamanට බලපාන්නේ හමු ලෙස. නමුත් Tamanගේ යාදිසං වපතේ බීජං. ඔය අම්මාකාරයේද කර්ම බීජ වපුරන්නේ. ඒ කර්ම බීජයේ ඵලය තමයි විඳින්න සිදු වෙන්නේ. මේ නිසා මේ ගැන හොයලා බලපුවාම කර්ම රැස් කිරීම කියන එක පෘථග්ජනයින්ට අදාළ වැඩක්. ඒ පෘථග්ජන මාර්ගයේ ඔබට හතර ඇවිදින්න දෝන එහෙම නැත්නම් සැප දෝන එහෙනම් අවංකවම Tamanට අනුන්ට රට ජාතියට ආගමට වින කටින එකෙන් බැහැර වෙන්න. හැම විටම යහපත් ක්‍රියාකාරකමක්ම කරන හැටි පිළිබඳ සංකල්පනාවෙන් උදව්වක් උපකාරයක්ම කරන්න දුකේදී පිහිටදී එහෙම මනසක් හදාගන්න. ඒ වගේම තව ටිකක් එහාට යනකොට මේ සිදුවෙන සිදුවීම් නිසා කොතරම් හොඳ වුණත් කලබලයට කම්පනයටපත් නොවන කෙනෙක් බවට පත් වෙන්න අනාර්ය භාවය නම් බෑ පුරුදු කරන්න වෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. නමුත් මේ මම කතා කළ කර්ම තුන විතරක් නෙමෙයි ත්‍රිපිටකයේ තිබෙන්නේ. තවත් කර්මයක් තියෙනවා. අන්න ඒ කර්මයට මේ කර්මය කරන හැටි ඉගෙන ගන්න පුළුවන් වුණා නම් මේ කර්ම තුනටම බය වෙන්න ඕනේ නැහැ කියලායි මට තේරෙන්නේ. අපේ ධර්ම දේශනාවල මුල් තැන දෙන්නේ මේකටයි. එබැවින් අර ඉදිරිපත් කරපු සාක්ෂි අනුව තේරුම් ගන්න. ඔව්. යම් වෙසනකටපත් වෙලා බොහෝ දෙනෙක් මේ යන්න පුළුවනි. ඒකෙම තවත් සමහර අය බේරෙනවා. එතකොට ඔවුන්ට කිසියම් ආකාරයක ඔවුන් ගලවා ගන්න තිබුණා වූ මේ නොපෙනෙන බලවේගයක් වගේ. සමාජය ඉතින් ඒකට කියන්න දන්නේ නැහැ මොකද්ද කියලා දෙය බේරගත්තා වගේ කියලා කියනවා. නමුත් මම දකින්නේ අපිත් එක්ක පවතිනවා අපේ ඔය ඔබ කතා කරන ඕරායක කියන එක වගේම මං හිතන්නේ නොපෙනෙන ශක්තියක්. ඒක තමයි කර්ම ශක්තිය. කර්ම ශක්තිය කන්න කර්ම සුඛ කර්ම දෙපැත්තට ශක්තියක්. පාප කර්ම ශක්තිය දුක් විපාකගෙන දෙන්න, පුණ්‍ය කර්ම ශක්තිය සැප විපාකගෙන දෙන්න. අර අපි කියපු අය එතකොට මේ මොහොතට බලන්න කවුරු සුනාමිය කියන එක අපි දන්නේ නැහැ. අපි දන්නේ කැලණිතිස්ස රජුරන්ගේ කාලේ මූදගඩ ගැලුවා කියන විතරයි. ඒක දේවකෝපයක් කියන වචනේ අර්ථය කියනවරනම හේතු පෙන්වන්නේ නැහැ ඔය වගේ. නමුත්
ඒක පළවෙනි අත්දැකීමක් මේ. නමුත් ඒකෙදිත් අර වගේ බේරෙන්න තරම් මගේ පෞද්ගලික ජීවිතය ආරම්භ බැලුවොත් සමහර විට අලියෙක් මම පස්සේ පන්නන ඉතින් ගහන්න හදපු අවස්ථාවක් බේරුණ අවස්ථාවක්. එකම පාලමක් පල්ලේ වාහන දෙකකින් වැටෙන්න ගිය අවස්ථාවක් බේරුණ අවස්ථා තියෙනවා. මම ආවේ ඒකට නෙමෙයි වෙන වැඩකට නම් අර වගේ කාරණාවලදී මොනවා හේතුවකින් බේරෙනවා. ඒ නිසා ඔය සුමනාවට වදාළ වචනේ මතක තියාගත්තට කමක් නැහැ බුදුන් වහන්සේ. සුමනාව බුදුන්ටත් මේ ප්‍රකාශයම කළා. අලමේව දානානි ධාතුන් අලම් පුඤ්ඤානි කාතුන් ස්වාමීනි දාන දෙන එකම සුදුසුයි පින් කරන එකම සුදුසුයි. මන්දයත් දෙවියන්ටත් ගිහියන්ටත් පැවිද්දන්ටත් පින උපකාර වෙන බැවිනි. අනේ උපකාර වෙන්නේ බලවත්සේ තියෙනකොට කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙනම් සංසාර ජීවිතයේදී සපවත් සඳහා පින උපකාරී වෙනවා. නමුත් පින කියන්නේ නිවන් මඟ නෙවෙයි කියන එකත් තේරුම් ගන්න ඕන. අපේ බෞද්ධ සමාජය හිතන් ඉන්නේ පින් පිරෙනකොට නිවන් ඉබේම හම්බ වෙනවායි. නෑ ධර්මයේ උගන්වනකොට අපුණ්‍යාවි සංකාරයටත් අபிසංකාරය කියන වචන යොදනවා. ඒ කියන්නේ ඒකෙත් අනාගත ඵලයක්. අනාගත ඵල උපදින හේතු කියන එක තමයි අපුණ්‍යාවි සංකාර කියන්නේ. පුණ්‍යාවි සංකාර කියන්නේත් අනාගත ඵල උපදින හේතුව. ආනිජ්ජාවි සංකාර කියන්නේත් අනාගත ඵල උපදින හේතුව. එතකොට මේ තුනේම අபிසංකාර කියන එකේ තේරුම අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව තුළ විපාක හොඳයි. වඩා හොඳයි. ඒ නිසා මේ පිළිබඳව උත්තරය ලබා ගත්තාට ඒක අර ඔව් නෑ ප්‍රශ්නයකට උත්තරය ලබා ගත්තා වගේ වැඩක් කරුණාම අපේ ධර්ම දේශනාවකින් ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණා වෙන්නේ නැහැ. ඒ බැවින් අපි එතනින් එහාට ඉගෙන ගන්න ඕන. මන්දයත් ආගමකට අයිති වුණත් අතත් උපන් මිනිසුන් මේ යනවා. ඒ මේ යන විට Tamanට මුහුණ දෙන්න සිදුවෙනා වූ ඉරණම මත රසනීප තත්ත්වයන් මත හදිසි අනතුරකදී අකමැත්තෙන් තමයි සමුගන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ අකමැත්තට බය වුණොත් හරි තරහ ගත්තොත් හරි වෛර කරොත් හරි ඒ චේතනාව තමයි මරණයට බලපාන්නේ. මරණයට හේතුව වෛද්‍යවරු කල්පනා කරයි වෙනම හුස්ම හිරවීම හරි තව මොකක් හරි කාරණයක් කියලා. ඒ ශරීරයේ බිඳී යාමට හේතුව. මම කියන්නේ ප්‍රතිසන්දියට හේතුව අරෙන චේතනාව. එනිසා බුදු සමය තුළ මීටත් එහා ගිය කර්මයක් ගැන කතා කරනවා. අනේක තේරුම් ගත්තොත් ලබාගත් ජීවිතය තුළ විශේෂයෙන් බෞද්ධ පදනමක හැදුන අය වශයෙන් බුදුන් වහන්සේගේ චරිතයට බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලට පාසල් මට්ටමේදී සවන්දී සමීපකමක් ඇති කරගත් අය වශයෙන් එහෙමත් නැත්නම් ඒවා අහන්න තරම් අර කියපු පින් ඇති අය වශයෙන් මේ ලෝකෙ මිනිසුන් ඉන්නවා. අපි සිංහල කතා කරන්න බැරි අයට ඒ බණ තේරෙන්නේ නැහැ. අපි සිංහල කතා කරන්නේ වෙනත් ආගම් වලින් බණ අහන්න එපා කියලා පරමවල තියෙනවා නම් හරි සිංහල තේරුණත් එයාට තේරෙන්නේ නැහැ. වෙනත් ආගමික මතවාද හිතපාගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ. බෞද්ධ කියන මතවාදය තුළම යම් යම් කුලකයන් නැත්නම් එහෙම තියෙනවා. පරපරවල් ඒවයි පමණයි ඇත්ත කියලා ඒගොල්ලෝ දෘෂ්ටිගත වෙලා ඉන්න එහාට අහන්නේ. මේට වඩා නිදහස් චින්තනයක් බුදු සමයේ පවතින්නේ. ඔබ එක තැනක හිර වෙන්න එපා. ඔබට මේ හිතන හරි කියන එක නෙවෙයි වෙන්න ඕනේ. හරිනම් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඔබට ප්‍රතිඵල හම්බ වෙන්න. මොකද මේක සම්දිත්තික ධර්මයක් නේ. ඉහාත්ම වශයෙන්ම ප්‍රතිඵල ලැබෙන්න වෙනවා. ඉහාත්ම වශයෙන් ප්‍රතිඵල කියන්නේ කර්ම විපාක වලට නෙමෙයි. කර්ම විපාක මෙලොව වශයෙන් ටික ප්‍රවෘත්ති විපාක පරලොව වශයෙන් ප්‍රතිසන්දි විපාක. එතකොට මේ ජීවිතේ නෙමෙයිනේ. අසත්‍ය පවෙන් පරලොව යනවා අපාගත දුක් විඳිනවා කියන්නේ පිනෙන් පරලොව යනවා සුගතිගාමීව ලෞකික සුව විඳිනවා කියන්නේ ධානයෙන් පරලොව යනවා බබලෝ සුව විඳිනවා කියන්නේ ඒ ඉහාත්ම නෙමෙයි පාරලෞකික වශයෙන් ලැබෙනා වූ විපාක. ඒ විපාක සේරම කර්ම විපාක. අන්න එතකොට කර්ම කියන පදයට පාප කියන අර්ථය අයින් කරන්න වෙනවා. කර්ම විපාක හේතුඵල සම්බන්ධයක්. කර්මයේ හේතුවයි විපාකයේ ඵලයයි. මේ සසරේ සත්‍යයේ පැවැත්ම අර අනිකුත් වෙසන සහ හොඳ දේවල් මැද්දේ
කර්ම විපාක Taman රැස් කරන කර්ම අනුව తీරන එකක්. ඒකෙදි තියෙන පුණ්‍ය කර්මයන්ට අනුව ඇතැම් විට පාප කර්මයන්ට අනුව බලාපොරොත්තු නොවන අර වගේ व्यසනයන්ට මොන වෙන්න බැරි නැහැ. ඒකට Tamanට අනිත් අය ගැලවෙන්න Taman අහුවෙන්න හේතුවක් තියෙන්නත් බැරි නැහැ. අන්න එහෙමයි කල්පනා කරන්න ඕන. ඉතින් ඒ නිසා අචින්ත කර්ම විෂය තුල හොඳ කර්ම රැස් කරලා මේ මරණින් බේරෙන්න හෝ සසර ගමනින් බේරෙන්න හෝ කල්පනා කරනවා නම් ඒ ඉතින් බුද්ධියම අධිකමක් වශයෙන්. එහෙම අපේ සමාජයට අතමුත්තරාට ඉගැන්නුවේ ඊළඟ කර්මය පිළිබඳව පැහැදිලි අවබෝධයක් සහ අනුගමන ප්‍රතිපදාවක් උගන්වපු අයටත් නැති නිසා. ඔබ මට සවන් දීලා තිබෙනවා නම් මම කර්ම 3කින් නතර කරන්නේ නැහැ. බුදු සමයේ කර්ම 4කින් යුක්තයි කියලා කියනවා. බුදුන් වහන්සේ කරන්න කියපු කර්මයේ විශේෂයක ඔය අගමේක. අන්න අපි මේ බෞද්ධ පවුල්වල ඉපදලා ධර්ම ශ්‍රවණය කරන ලැබී අවසෙන් ගත් කල ලබාගත් ජීවිතය තුළ කැම්බීම් ඇඳුම් පැළඳුම් යාන වාහන නිවාස රැකියා දරුවන් සුරකීම ආදී කාරණා සමාජමය වශයෙන් Tamanගෙන් යුතුයකම් ඉටු කළ යුතු අතර ඒවා හැම එකක්ම අර යහපත් කර්ම ගණයට වැටෙන අයුතුකම් වශයෙන් සලකපුවාම බැනලා දරුවන්ගේ අතට ඉගෙන ගන්න සල්ලි දෙන එක යදලා සල්ලි දෙන එක නෙමෙයි ඉල්ලූ පමණින්ම අවශ්‍ය දේවල්ට යහපත් සතුටින් උදව් කරන එක විදම් කරන එක. මොකද සමහර මව්පියන් එහෙමයි ඒක. මේ පුළුවන් තරම් බැලලා පුළුවන් තරම් යදලා තමයි දෙන්නේ. එතකොට ඉතින් ඒක දුන්නට ඒක පිනක් නැහැනේ. ත්‍රිදෝලා. නමුත් දරුවෙකුගේ දියුණුවට අධ්‍යාපනයට කැමැත්තෙන් දීපුවාම අර සල්ලිමයි. කැමැත්ත අකමැත්ත දෙක ඔහුට ගෙනත් දෙන දෙපැත්තක වේදනාවක් නේද? අන්න එහෙම මේ පැවරෙන වගකීම් කැමැත්තෙන් උටු කිරීම තුළ මහ විශාල පුණ්‍ය කර්මයන් නොවුනට ඒවත් කිසියම් ආකාරයක පුණ්‍ය කර්මයන්. එතම කැමැත්ත කියන එකනේ. ඉතින් එහෙම කරන්න ඕන. නමුත් මේ ටික කරන්න ගැඹුරු බුදු සමයක් දැනගන්න ඕන නෑ. ලෝකේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. කර්ම විපාක විශ්වාස කළත් නැතත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම හොඳ දේවල් වලට ඇදී යන සිත් මිනිස්සුන්ට තියෙන අයව කරනවා කැමැත්තෙන්. සමහර අය මුදල් නිසා හරි බලය නිසා හරි තව මොනවා හරිකට ගිජු වෙලා නරක දේවල් වලටත් ඇදී යනවා. ඒකයි මේ කතා කළේ අපි යංකම්මං කරිස්සාමි. ඔබ යම්කිසි කර්මයක් කරනවාද? කල්යාණං වා පාපකං වා. කල්යාණං වා පාපකං වා මෙතන විස්තර කරනවා පව් හෝ පින් කියන අර්ථයට. මම විස්තර කරන්න පුළුවන් වෙනත් විදිහකට. කර්ම සියල්ල කර්ම කන්න කර්ම සුඛ කර්ම සියල්ල පාප කර්ම. කර්මක්ෂය කිරීමේ කර්මය කල්යාණ කර්මය. තස්සදාය අදෝ භවිස්සාමීති. අවිද්‍යාව තුළ කර්ම වලට ප්‍රවෘත්ති විපාක සංසාරේ විපාක. කර්මක්ෂය කිරීමේ කර්මයට ලෝකෝත්තර විපාක. තස්සදාය අදෝ. එනිසා බුදු සමයේ උගන්වන කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ සියලු කර්ම විපාක වලින් මිදෙන මඟ. අර කර්ම කරලා විපාකෙන් මිදෙන්න බෑ සංසාරේ විපාක විඳින්න තමයි ඕන. ඒ නිසා ඔබේ චින්තනය කර්ම රැස් කරලා තවදුරටත් සැප විපාක විඳින බව ගමනක් හදාගන්න එකද? එහෙමනම් ඔබ යහපත් කර්ම ගැන හොරු කරමින් ඉන්න. නමුත් ඔබ ලබාගත් ජීවිතයේ බුදු සමයට බුදුවරුට සවන් දෙනවා කියලා කියන්නේ මේ බව ගමන නැත්තම් මේ දුක් විපාකෙන් නිමා කරගන්න එකද? එහෙමනම් කර්මක්ෂය කිරීමේ කර්මය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. එහෙමත් නැත්නම් අර මම තවත් කාරණයක් කියවනේ. ඒ බඳු අවස්ථාවකදී භීෂණයකදී බයකදී මරණාසන්න මොහොතකදී බය වෙලා කලබල වෙලා බේරගන්න කියලා කෑ ගහපුවාම ඒ බයෙන් තරහෙන් තමයි යන්න වෙන්නේ. එහෙම කලබල නොවී ඉන්න පුළුවන් නම් එතකොට සුගතිගාමීත්වය නැත්නම් යහපත් පැත්තට. අන්න ඒ නිසා ලෝකේ කියලා කියන්නේ මෙහෙම දෙයක් කියලා ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ලෝකේ කියන්නේ එක පැත්තක් නෙමෙයි. ඔන්චිල්ලාව කියන්නේ දෙපැත්තක් කියලා මම කියන්නේ. අන්න ඒ වගේ මේ බොහෝ ප්‍රාර්ථනා තියෙන මේ පුණ්‍යානුමෝදනාවල පවතින උන් සැප විතරයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ජීවිතයේ සැප විතරක් විඳපු අය ඉන්නවද? සැප දුක දෙක නිති පෙරළිය සිය සකලකලිය කුහරේ. ලෝක ධර්මතා කියන්නේත් ලාභාලාභ සැප දුක් නින්දාව සංසා. නමුත් අපි ඔය යනකොට දකින්නේ වැලුත් පෙන්වන්නේ
අපලු පද්ද දුරු වේවා කියලා තමයි අනිත් අයට කියවන්න ගහලා තියෙන බෝධිගානේ හැමතැනම එල්ලලා තියෙන මේ කරදර නැතුව ඉන්න ලැබේවා. හොඳ පැත්ත කැමති නරක පැත්තට කැමති නැහැ. හොඳ පැත්තට කැමති නරක පැත්තට කැමති නැහැ කියන චේතනාව වෙනුවට හොඳ නරක දෙකම ලෝකේ ඉන්නකොට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෙකම දරාගන්නේ කොහොමද කියන එක මීට වඩා උසස් මානසිකත්වයක්. ඔය ඒකපාක්ෂික ප්‍රාර්ථනා කරන අයට මම මේ කියන්නේ. මට දුක එන්න එපා සැප එන්න කියලා කියනවා. මට නින්දා වෙන්න එපා ප්‍රශංසා වෙන්න කියනවා. මට ලාභ ලැබෙන්න අලාභ ලැබෙන්න එපයි කියලා කියනවා. අර ඔන්චිල්ලාවක එක පැත්තක් ඉල්ලා සිටින්න ආසේ. ඔන්චිල්ලාව එක පැත්තකට පදවලා අනේ අනිත් පැත්තට යන්න එපා කියලා කියනවා. පුළුවන්ද කරන්න? ඒ නිසා ලෝකේ යනු ඔන්චිල්ලාවේ දෙපැත්ත වගේ මේ දෙපැත්තම එනවා. පල අපල. පලත් බාර ගන්න ඕනේ. අපලත් බාර ගන්න ඕන කියන එකේ තේරුම අපල නිසා දුක් විඳින්න ඕන කියන එක නෙමෙයි. ඒකට මුහුණ දෙන්න ඕන කම්පනයකින් තොරව. අන්න ඒ විදිහට මේ සිදුවෙන සිදුවීම් සම්බන්ධයෙන් කම්පනයකින් තොරව මුහුණ දෙන්න අවශ්‍ය මානසිකත්වයක් හදන එක තමයි බුදු සමයෙන් කරන්නේ. එතකොට ලෝකේ අටලෝ දහම සිදු වේවි. නමුත් Tamanට එකකට උද්දාමයේ සහ අනිකට කම්පණය නැහැ. ඒ දෙකටම අදාළ දෙපැත්තට නැමීම වෙනුවට වෙනත් පැත්තක ස්වභාවයක් සංසම් ස්වභාවයකට සිත හදන්න ඕන. ජීවිතය තුළ හිත හදන්න ඕන. සා බුදු සමය තුළ උගන්වන්නේ මේකට ඔරොත්තු දෙන්න හිත හදාගන්න. ඒ හිත හදාගන්න තේරෙන්නෙත් නැති ඕනකමකුත් නැති අය තමයි අර හැම විටම අපලෙන් එපා සැප විතරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කර ඉන්නේ. ප්‍රාර්ථනා හැමෙදී සිදුවෙන වෙනත් එකක්. ප්‍රාර්ථනා පළ කමනින් සියල්ල සිදු වෙන්නේ නැහැ. නමුත් සිදුවීම වෙන්න පුළුවන්. අචින්තිතම්පි භවති චින්තම් වෙනස්සති කියන්නේ ඇයි? නොසිදු දෙයක් වෙනවා කියන එක. ඒක කලමනාකර කරගන්නේ කොහොමද? ඒ තුලින් මනසට හානි සිදුවී මරණින් මත්තර දුකටපත් වෙන්නේ නැතුව එතන මම මේ කියන්නේ කලමනාකරණය. ආපදා කලමනාකරණය වෙනම කරුණා. හිත. අන්න එවිට බුදු සමය පිළිබඳ අවුරුදු 2700ක ඉතිහාසය ඉගෙන ගත්තට මේක කරන්න බෑ. බුදු සමය පිළිබඳ අවුරුදු 2700ක ඉතිහාසය ඉගෙන ගත්තේ නැතත් ඔබ පිළිබඳව හදාරන්න පුළුවන් නම් ඔබට බුදුන් වහන්සේ වදාළ පරිදි. ඔබට මේ කම්පණයට දුකට හේතුව ලෝකෙ නෙමෙයි තිබෙන්නේ ඔබ ළඟ කියලා තේරෙවි. අර කර්මයේ හේතුව විපාකයේ ඵලය වගේ දුකට හේතුව නැති කිරීමෙන් දුක නැති වූ තැන කියන තැනට මේ කර්ම න්‍යාය වෙනස් කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒකයි අවශ්‍ය වෙන්නේ. අපට කතා කරන බොහෝ දෙනෙක් ජීවිත කාලය තුළ දාන ආදී පින්කම් විහාරස්ථාන කරන විවිධ පින්කම් කරමින් ආපු අය බොහොම පුණ්‍ය කාර්ය ලැබියෝ. බණත් අහපු අය. සමහර විට පළවෙනි වතාවට තමයි ත්‍රිපිටකය තුළ කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් තියෙනවා කියලා අපෙන් ඇහුවා කියලා කියන්නේ. ඒක අපි තනි අයිතියට බාර ගන්න ලෑස්ති නැහැ. තවත් දේශකින් වහන්සේලා එක කියනවා. නමුත් මේ සමාජයට විවෘත නූ පැත්තක් විවෘත කරනවා අපි. මා සඳහා පමණක් නොව, පැවිද්දන් සඳහා පමණක් නොව, තේරුම් ගන්න පුළුවන් ඕනෑම කෙනෙක් සඳහා. මොකද ඒකට මේ බුදුන් වහන්සේගේ නිර්දේශයේ මේ පැවිද්දන් සඳහා පමණයි කියලා හැම වෙන් කරලා නැහැ. ඕනෑම කෙනෙකුට. එහෙනම් මේ කර්ම න්‍යාමය තුළ ඇතිවෙනා වූ පරක්තරක් නොපෙනෙන හේතුඵල ධර්මතාවයේ උගුලෙන් ගැලවෙන්නට තවත් කර්මයක් කරන්න තියෙන බව. ඒ ඉගෙන ගන්න එක නේද මේ මෙතනින් එහා පැත්තට මරණය කෙරෙහි බලපාන අනිත් කර්මය හොයාගන්න පුළුවන් වෙන්නේ. මරණය කෙරෙහි පාපී චේතනාව බලපානවා මරණයෙන් දුගතිගාමී වෙන්න. මරණය කෙරෙහි පුණ්‍ය චේතනාව බලපානවා පිනෙන් කාමසුගතිය උපදින්න. මරණය කෙරෙහි ධාන චේතනාව බලපානවා බබලෝ යන්න. අන්න මම කියන්නේ කයෙන් මරණයටපත් වෙනවා නෙමෙයි අර චේතනාවට අනුව අනාගත ඵලය. හේතුඵල. නමුත් මේ තුනම බුදුන් වහන්සේ පහළ වෙනකොට ලැබී තිබුණා මේ තුනම භවගාමී. ඇත්තටම කියනවා නම් භවගාමී කියන්නේ ඒක බුදුදහම නෙවෙයි. අපි බුදුදහම කියලා හිතාගත්තට. මන්දයත් සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. භවගාමිත්වයේ වඩා භව නිරෝධය පිණිස දේශනා කළ ධමයක් තිබෙන්නේ. ලංකාවේ හිටියත් වෙන රටක හිටියත් සවන් දෙන්නේ සිංහල නම්
මහ විශාල විශාරද දැනුමක් තිබුණ නැති වුණාට සුනීතටත් සෝපාකටත් රජ්ජුමාලාවටත් පටාචාරවටත් තේරුණ දහම ඔබටත් තේරෙන්න ඉඩ තියෙනවා අවධානය යොමු කළොත්. තේරෙනවා විතරක් නෙමෙයි අනතුරුව එදිනදා ජීවිතයේදී කටයුතු කරමින්ම අනුගමනය කරන්නත් පුළුවන් වෙයි. එහෙව් මානසිකත්වයක අපේ රටේ නැහැ. අපි හිතන් ඉන්නේ මේක වෙනම වැඩක්. ලෑස්ති වෙලා සූදානම් වෙලා ඉඳගෙන හරි සුදු ඇඳගෙන හරි සිවුරක් පරවන හරි වෙනම වෙන් වූ අය සඳහා කියලා මෙන්න මේ මානසිකත්වයෙන් මේ සමාජය මුදවා ගන්න තව සෑහෙන කාලයක් අපිට සටන් කරන්න වෙයි. බුදු සමයේ පැවිද්දන් සඳහා වනගත වූවන් සඳහා නොවේ සමස්ත මිනිසුන් අතර තේරෙන අය සඳහා කියලා. ඒ මානව හිතවාදී දහමක්. සීමිත කොටසක් කැලේට ගිහින් දුකින් නිදහස් වුණා කියලා රට හැදෙන්නේ නැහනේ. නමුත් මිනිසුන් මේන් අවංක වෙන්න ගත්තොත් ඒක සමාජයේ වැඩ කරන මිනිසුන් අතර බොහෝසේ බලපානවා. උන් අවංක වෙන්න රට හොඳ වෙනවා. එහෙම මේ ක්‍රියාවලිය තුළ අවංක භාවයක් ඉස්මතු වීමකුත් සිදු වෙනවා. අන්න ඒක තේරුම් ගන්න. ඒ නිසා අපි කර්ම න්‍යායයේ මෙතනින් එහා පැත්තට කර්ම රැස් කරන එක දැනගෙන කරන්න ඕනේ නැහැ. කොහොම කළත් චේතනාව කර්මය. අදාළ චිත්තාභ්‍යන්තරයේ විපාක දෙන්න හේතුවක් ඉතුරු වීම න්‍යායාත්මකව ආපහු බීජය නිසා පැලවේ කියන අර්ථයෙන් අදාළ කර්ම බීජය වැටුණු තැන. මම කියන්නේ මෙහෙමයි. මිනිස්සු කර්ම බීජ රැස් කරනවා. ඒවා මරණින් පස්සේ වැටෙන්නේ කොහාටද? පාප කර්ම බීජ වැටෙන්නේ මායාවේ සතර අපායේ කෙත්වලට. ඒකේ පැලවුණාම දුක් විපාක හම්බ වෙන්නේ. පුණ්‍ය කර්ම බීජ වැටෙන්නේ මිනිසුන් සහ දිව්‍ය ලෝක හයේ. ඒකට වැටුණාම සැප විපාක හම්බ වෙන්නේ. ධාන කර්ම බීජ වැටෙන්නේ බ්‍රහ්මයන් බබාට ආйти මහ බ්‍රහ්මයාට නැත්තම් මේ ප්‍රාණයාට ආйти රූපී අරූපී බඹතල 20. එතකොට ධාන විපාක දෙන්නේ. මේක විලියද්දක් නැත්තම් කෙතක් කොට ගත්තොත් එහෙම මේ කාම රූප අරූප වාත්‍රය තුන් ආකාරයක විපාක දෙන්නා වූ ලියදි තුනක්. අස්සන්න පළ විපාක නොදෙන මද අස්සන්නක් දෙන්න සහ සරු අස්සන්නක් දෙන්නා. මාර බන්ධනෙන් මිදලා නැහැ කවුරුත්. දෙවියොත් හිතලා හිතන් ඉන්නවා මාර බන්ධනයෙන් මිදලා කියලා බ්‍රහ්මයොත් හිතන් ඉන්නවා. අපාගත සත්‍යයට හිතන්න නිවනක් නැහැ. මාර බන්ධනෙන් මිදෙන්න මේක තේරුම් ගත්ත මිනිසුන්ට ඇර වෙන අවස්ථාවක් නැහැ. ඔබේ ආපු සමීප ගමනේ හුඟක් සමීප වෙලා නේද ඉන්නේ. යලිත් ඈතට යනවාද ආපහු යනවාද සමීප වුණාම ඉලක්කයට යන්න මහන්සි වෙනවාද? අන්න එකයි තේරුම් ගන්න ඕන. එහෙමනම් කර්ම රැස් කිරීමේ කර්මය ලෞකිකයි. ඒක පෞපින් විපාක තුනටම අයිති වෙන්න පුළුවන් ආකාරයෙන්. කර්මක්ෂය කිරීමේ කර්මයේ ඵලය ලෝකෝත්තරයි. අන්නේ ඒක තේරුම් ගන්න වෙනවා. ලෝකයෙන් ඈතර එහෙම නෙවෙයි. ඒක අර වගේ අර වේදිත සහ අහිමි වෙන සුළු නෑ. ඔය විපාක දුක් විපාකත් අහිමි වෙනවා සැප විපාකත් අහිමි වෙනවා ධාන විපාකත් අහිමි වෙනවා ඉන්න බෑ එතනින් එහාට. විපාක යන්න ගෙවි යන දෙයක්. ලෝකෝත්තර විපාක යන්නේ ගෙවෙන එකක් නෙවෙයි. විපාක විඳ ගෙවෙන එකක් නොවන බැවින් අවසානයක් නෑ. එදා ඒ ලෝකෝත්තරයටපත් වුණාම එතන මේ හැදුන සිත විසින් මේ ලෝකේ තියෙනා වූ අර අනිත් අයට තර්ජන ගර්ජන පීඩන ඇති කරන කිසිම කාරණයක් ඔහුට තර්ජනයක් ගර්ජනයක් බයට හේතුවක් පරලෝ යනකොට අඬන්න හේතුවක් අනේ මේවා කොහොමද දාලා යන්නේ කියන්නේ හේතුවක් ඔය එකක්වත් නැහැ. මා දකින්නේ නිසා උපදිනකොට හැමෝම අඬනවා උපදිනවා කියලා කියන්නේ. පවෙන් බය විරාන්ත වුණොත් එහෙම අඬන තමයි පරලෝ යන්නේ. නමුත් සද්ධර්මයේ තේරුම් අරගත්තොත් එහෙම මරණ සතික් බික්කවේ භාවේත අමතෝගද අමත පරියෝසනා කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. ඔබට මරණ සතිය බුදුන් වහන්සේ වදාළ පරිදි භාවිතා කරන්නේ නම් ඔබ අමෘතයට බැසගත්තේ වෙයි අමෘතය කෙලකොට ඇත්තේ වෙයි. ඒක බුද්ධ වචනයක්. මේ බුද්ධ වචනේ ගොඩාක් විශ්වාස කරලා මම අර අවුරුදු 10 15 විතර ඉඳලා ආමගුල් උත්සවවලදී කියාපුව මරණ සතියද මේ මරණ සතිය කියලා හොයනවා. නෑ. ඒගොල්ලෝ ඉතින් කියන්නේ කවදා හරි දවසක මැරෙනවා මම කවදා හරි මැරෙනවා කියලා හිතන්න කියලායි කියන්නේ මරණ සතිය. ඔන්න ඔය වරද්දපු බුද්ධාගමේ තමයි ඔබත් මමත් හිටියේ. එහෙම හිතලා කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මරණ සතිය වඩන්න තියෙන්නේ පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි.
ඒ බුදුන් වහන්සේ වදාළ මරණය ජීවිත අවසානයේ තියෙන එක නෙමෙයි. දැන් ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණෙන් අරමුණට සිදුවෙන මරණයක් තියෙනවා. මේ මරණයේදී සසරට බැඳී සිදුවෙන්නේ මරණ සතිය නැති නිසා. පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් සසරට බැඳී මරණය සිදුවෙන්නේ මරණ සතිය නැති නිසා. අන්නේ බැඳෙන එක නවත්තන්න වඩන්න පුළුවන් එකක් තමයි මරණයට සතිය කියන්නේ. එතකොට අමතෝගදා නිවනට බැස ගැනීම නිවන් කෙලවර ගැනීම කියන එක හම්බ වෙනවා. බුදුන් වහන්සේ වදාළ පරිදි මරණ සතිය දැන ගැනීමම සියල්ල දැනගත්තා වෙනවා. නැත්නම් ධර්ම මාර්ගය දැනගත්තා වෙනවා. ඒ පිළිබඳව ဒုတိ ය මරණ සති සූත්‍රයේ ඔස්සේ මාස 5ක් 6කට පෙර හෝ 4කට පෙර අපි ධර්ම දේශනාවක් කරලා තිබෙනවා. නිසා අපි එතෙන්ට යන්නේ නැහැ. පොදුවේ මේ ආරාධනා කරපු අය තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. මේ ඔබ කරමින් ඉන්නේ මොකද්ද? ඔබ ගියයි කනවා බොනවා නයනවා දරුවන් පෝෂණය කරනවා රැකියාවක් කරනවා කියලා. ඒ බාහිර වශයෙන්. මා දකිනවා පෘථග්ජන කියන පුද්ගලයා චේතනාත්මක වශයෙන් මේ සසර හදමින් ඉන්නේ. පව හේතු තබමින් අනාගත සසරක් හදමින් ඉන්නවා. පින් හේතු තබමින් අනාගත සසරක් හදමින් ඉන්නවා. ධාන හේතු තබමින් අනාගත සසරක්. ඒ හදාගත්ත මේ ගොඩබිමට තමයි ඔබට යන්න වෙන්නේ. තාමත් බොහොම ටික දෙනයි තේරුම් අරන් තින්නේ බුද්ධෝත්පාදයක මිනිසුන් උපදින්නේ සසරක් හදන්න නෙමෙයි සසර හදන්න තියෙන හේතු අයින් කරන්න කියලා. සතර ගමන නිමා කරන්න කියලා. සසර ගමන නිමාවක එහෙමතත් ඒකට කියනවා දුක් නිමාව කියලා. මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නය. මේ ජීවිතයේ දුක් කෙලවර කර ගැනීම නැත්නම් මේ ජීවිතේ හිත හදා ගැනීම අර ජීවිතාවසානයේ පොල්ලත්තක් උඩ හිටියත් සුවිසල් මාලිගාවක හිටියත් ගුවන් යානයක් වැටෙමින් හිටියත් වතුරට ගිලමින් හිටියත් අනේ මාව බේරගන්නෝ කියලා බය වෙලා කෑ ගහන එකක් නැහැ. මොකද මැරෙන්න ඉපදුනේ. එහෙනම් බය වෙලා ඒකට උත්තරයක් නැහැනේ. ඒකට අර අයන්ඩි බියනවන්න මැරෙන හැටි මම පෙන්වන්නේ කියලා මදුම් බණ්ඩාර කුමාරයා වගේ ඒ වීරත්වයෙන් වුන් බියනු වෙන්නේ. නමුත් තථාගත ශ්‍රාවකින් වහන්සේලාට ගැඹුරට වැසගත් බියක් නැති බැවින් මරණ බිය නැහැ. අපමත්තා නමියන්ති කියලානේ කියන්නේ. අපමත්තා නමියන්ති කියන එකේ තමයි ශරීර අවසානයේ බිඳින්නේ නැහැ කියන එක නෙමෙයිනේ. නමුත් ඒ අප්‍රමාදයේ සම්පූර්ණ පුද්ගලයාට මරණය කියලා එකක් නැහැ කියලා එකෙන් පෙන්වන්නේ. ඒ මරණය තියෙන්නේ මට පේන්නේ පින්පව් ධානු රැස් කරන අයට, කර්ම රැස් කරන අයට. කර්ම රැස් කළා මරණයෙන් ගැලවෙන්න තැනක් නැහැ. එහෙනම් කර්මක්ෂය කියන කර්මයේ තේරුම් ගන්න පුළුවන් නම් ඒ මරණයෙන් ගැලවෙන පාර. අනේ එතෙන්යි අපි යන්න ඕන. ඒක ජීවිතේට එකක් හෝ දවසට එකක් හෝ පැයට එකක් නෙවෙයි. ඒක හැසෑම මොහොතකම ඔබ විසින් උත්සාහයෙන් කළ යුතු වෙනත් වැඩක්. මේ යන වැඩේ වෙනුවට වෙනත් වැඩක්. ඒක ටිකක් ඔය බාහිර පොතපතින් ඉගෙන ගන්නවට වඩා ඔබේ සිත තුළ සිදුවෙන්නා වූ පෙළ දහම් දෙකක් තියෙනවා. ත්‍රිපිටකයේ පුරාම උගන්වනවා ඔබේ සිත තුළ සිදුවෙන්නා වූ පෙළ දහම් දෙකක්. සිත තුළ කිව්වම ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ ඕන එකක් තුළ මොහොතකින් සිදුවෙන්නා වූ පෙළ දහමක් උගන්වනවා. ඒක පොතේ තිබෙනවා, පොත පාඩම් කරලා විභාගයට ලියන්න පුළුවනි. ඔබට දැක ගන්න බෑ. මේ පෙළ දහමේ උගන්වනවා පාපය තුලින්, පින තුලින්, ධානය තුලින් සසරට බැඳෙන කර්ම රැස් වෙන හැටි. එකකින් උගන්වනවා. අනකින් උගන්වනවා පාපයෙන් හෝ පිනෙන් හෝ සසරට නොබැඳී නිදහස් වෙන හැටි. අරක මිනිසාගේ ජීවිතය තුළ මිනිසා කරමින් හිටියේ පමාදවාදී පෙළ දහම. දෙවෙනි එක බුදුවරයා ප්‍රත්‍යක්ෂ කරගත් Taman ගිහින් නිදහස් වෙන පෙළ දහම. අන්න ඒ නිදහස් මඟ ගිය බැවින් තමයි තථාගතවරුන්ට අක්ඛාතාරෝ තථාගතා කියලා කියන්නේ. මඟ පෙන්වන්න. පාර දන්නවා, පාරේ ගියා. ඒ නිසා පෙන්වන්න දන්නවා. මේ ගැන මෙතනින් එහාට අවධානය යොමු කරන එක නේද මේ ඉදිරිපත් කරන ප්‍රශ්නෙට වඩාත් සාර්ථක පිළිතුරක් සඳහා ආයුත්තේ. මේ පෙළදහම පොතේ තියෙන්නේ දිගට විස්තර ඇතුව. එහෙම නැත්නම් ආත්ම තුනක් තුල සිදුවෙන එකක් වශයෙන්. නමුත් ඒකට එකක වෙන්න බැරි මේ ජීවිතයේ අසුරු ගසන සැනකින් ඉපදී මේ යන එකක්.
විදුලියක් වගේ දේ ඇඳ ඉරක් වගේ කියන එකෙන් පෙන්වන්නේ ජල බිඳුවක් අත්තකින් වැටෙනවා වගේ කියලා මොහොතකින් ගැලවෙනවානේ අර්ථය. මොහොතකින් ඉපදෙන මැරෙන එකක්. ඒක ඇහැට පෙනෙන්නේ නැහැ. ඒක ඔබට හිතා ගන්න පුළුවන් මෙහෙම. සතුට ඉපදෙනවා මැරෙනවා, දුක උපදිනවා මැරෙනවා, බය උපදිනවා මැරෙනවා. ඒ වගේ එක එක දේවල් උපදිනවා මැරෙනවා දන්නේ නැහැ. නමුත් සිතින් යනවා. සිතට දීලා තියෙන්නේ මොහොතකින් හටගෙන අවශ්‍ය දේ කරලා යන්න. වරන් දීලා තියෙන එපමණයි මේ මිනිස් සිතට, සත්ත්ව හිතට ඔක්කොටම. ඒක සෞභාග්‍යයක්. ඒක භාග්‍යමත් අවස්ථාවක්. මේ භාග්‍ය අභාග්‍යයක් බවට පත් කරගත් එක තමයි මිනිසුන් කරන්නේ දුක හදා ගැනීම කියලා කියන්නේ. යලිත් අර භාග්‍යයට මුහුණ දෙන්න පටන් ගන්න වෙනවා. අන්න එතකොට මේ අරමුණක් ඉපදී නැසෙන කාලය තුල අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු කරන එක පෙළ දහමක්. ඒක සෑම අරමුණක්ම පාසා. ඒ අරමුණට බැඳුනොත් බැඳෙන අරමුණක් පාසා. බැඳෙනවට කියනවා විතර්ක තුනකට එකතු වෙනවායි කියලා. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ තුනෙන් එකකට බැඳුනොත් හැම මොහොතක් පාසාම එතනින් ඉවර වෙන්නේ නැහැ. අනාගත ඵලයකට හේතු ඉතුරු කරනවා. මේ ලෝකේ ජීවත් වෙන අය තේරුම් ගන්න වෙනවා Taman ඉන්නේ මෙන්න මේ ප්‍රමාදවාදී පෙළ දහම තුර කියලා. සමාජවාදී නෙමෙයි, ප්‍රමාදවාදී. ප්‍රමාද අනුගාමී. අනුගාමී පෙළ දහම තුල කියන එක. එමව තේරෙන්නේ නැති අය ඉතින් සතර මේවෙන් සතර හැදෙනවා නේද? ගැලවීමක් නැහැ නේද කියන එක තේරෙන්නේ නැහැ. සතර හදන්න බුදුදහම දැනගන්න ඕන නැහැ. මොන ආගමේ ඉපදුනත්, මොන රටේ ඉපදුනත්, මොන ජාතියේ ඉපදුනත් ලෝකෙට ඇලුනොත් ගැටුනොත් ලෝකෙත් එක්කලා. ඒ කියන්නේ ලෝකේ තියෙන කාරණා තමන්ගේ කරගන්න හෝ ඒවැය රසය විඳින්න කල්පනා කළොත් ඒ තුල ඒ ලෝකෙට ඇලෙන ස්වභාවය විසින් මේ ඇලුවීම නිසා සසර හොයන පැත්තට හදලා දෙනවා. ඒක තම තමන් ඇලෙන ගැටෙන ප්‍රිය කරන ආකාරයට හොයා දීමක්. ධානවල හැවෙන්නේ සංසුන් සෝයක් නම් ඒ ධාන බබලව හොයලා දෙන්නේ ඒකේ විඳින්න බොහොම කාල. පුණ්‍ය කර්මය තුල හැව්වේ සපතක් නම් විපාකයක් ලබා දෙන්නේ දෙවියන් අතර ඒ විඳින්න. පාප කර්මය තුල හැව්වේ සපතක් නම් පාපකාරී තුල ලබා දෙන්නේ අපාය. ඒ අනිත්‍යයට දුක් දීම තුළින් Tamanට දුක්. නමුත් ඔහු සැප කියලා තමයි හිතුවේ. අර බලන්න මෙහි හදපුවා නේද අර මෙහි වපුරපු බීජ නේද අර පැලවෙලා තියෙන්නේ කියලා. අන්න එහෙම තේරුම් ගත්තම සසර ගමන නවතාලීම සඳහා ඔය සංසාර සාරෝග විනීත නිසං කියලා ඔය තෙරුවන් වඳින්න ත්‍රිවිධ රත්නේ නමස්කාර කරන්න සංපදේ 24 පොලක දාලා තියෙන ලස්සන ගාථා තුනක් තියෙන්නේ. සසර ගම් සැඩපහර සාරෝග නවතා නිවන් ලබ නිවන්. අර සැඩපහරක් නවත්තන්නට තියෙන්නේ. අන්න ඒ මග ගන්නවා කියන එක තමයි බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ඒ මග ගන්නවා කියන එක තමයි තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ. එවිට මේ මොහොත ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ සිදුවෙනා වූ පෙළ දහම මගේ ධර්ම දේශනාවල කලක් තිස්සේ කියමින් ඉන්නවා. වැරදි එක. පෘථග්ජනයාට සිදුවෙන එක. ඒක එකකින් කිව්වහම ඇස තුළටත් හරි, කන තුළටත් හරි, නාසයටත් හරි, දිවටත් හරි, කයටත් හරි, හිතටත් හරි, පවටත් හරි, පිනටත් හරි, ධානයටත් හරි. ඒක හරි නැත්තේ ගැලවෙන එකට විතරයි. එන්න මේ අපිට ගැටෙන මොහොතකදී අපි හදාගත්ත අතීතයක් සිතට ඇවිදින් ඒ අතීතයට එකතු වෙමින් වර්තමානයේ අතීතයේ රුචි පරිදි ඇලෙමින් ගැටෙමින් අනාගතයක් හදනවා. මොහොතකින් ඒ ඇසේ කනේ නාසයේ දිවේ කැටේ ගැටීම තුළින් Taman සදාගත්ත අනුසේතිනන්තං අතීතයෙන් එන එකට කියනවා තේන සංකං ගච්ඡති කියලා. එයින් තමයි මේ සංකත ධර්මයන් හටගන්නේ. ඔබ මේ මොහොතේදී ඒක විඳිනවා. පරණ හිතට ආපු දේ විඳිනවා. පරණ තබාගත් දෙයක් හිතනවා පුරාණයක් වළඳනවා කියන්නේ ඒකයි. විඳින්න ගියාම ඒකට රුචි අරුචි පරිදි ඇලෙනවා. තේදනා පච්චා තණ්හා. අන්න එතන තමයි බුදු සමයේ තණ්හාව තියෙන්නේ. මේ අරමුණක් විඳින්න ගියාම මුලා වෙන එකේ. තණ්හා පච්චා උපාදාන.
උපාදාන කියන වචෙන් පෙන්වන්නේ සීමාව ඉක්මව ඇලෙනවායි කියන එක. උපාදාන පත්‍යා භව කියන එකේ තේරුම අනාගත ඵලයක් උපදින්න බීජයක් ඉතුරු වෙනවායි කියන එක. මෙය නැවත නැවත කියවා ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ හිත තුළ පව තුළ පින තුළ ධානය තුළ සිදුවෙන හැටි ඔබ තුළ සිදුවෙන හැටි තේරුම් ගන්න වෙනවද කියලා. ඔය පාරේ නේද අපි ආවේ කියලා තේරුම් ගන්න. ඒක කර්ම රැස් කරන කර්මයේ පාර. දැන් ඊට පස්සේ පෙන්නනවා කර්මක්ෂය කිරීමේ කර්ම. කන්න කර්මයේ තස්ස නිරෝධාය සුඛ කර්මං සුඛ විපාකං තස්ස නිරෝධාය කන්න සුඛ කර්මං තස්ස නිරෝධාය. ඕන එකකට ඒ තුනටම යොදන්න පුළුවන්. මේ අතීතෙන් එන එකට එකතු වීම ප්‍රමාදයයි අතීතෙන් එක ගණන් නොගැනීමෙන් එකතු නොවීමෙන් එයා යන්න වෙනවා අතහැරීම. ඒක මහා ලොකු ධර්මයක් කියලා මේ සමාජය හිතන් හිටියට සිහිය පුරුදු කරගත්තොත් බොහොම ලේසි දෙයක්. ඒකට අවශ්‍ය වෙන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි සතියක් සමග ඒකට එකතු නොවෙන්න දියුණු කරන වීරියක්. ඒ කියන්නේ ඔබ පිළිගන්න වෙනවා ඔබ වැඩුවේ කාමාංග දැන් වඩන්න ඕනේ බොජ්ජංග කියලා. දැන් එතන මොහොතක් පාසා චිත්ත අභ්‍යන්තරෙන් තියෙන එක එනවා. එතකොට එනේවා උපන්න කුසල් කියලා කියන්නේ. එකතු නොවීමෙන් දුර වෙනවා. අර චිත්තාභ්‍යන්තරයේ අනාගත විපාක දෙන්න තියෙන කර්ම සියල්ල ඇවිදින් ඉවර වෙනවා. එකට කියනවා කර්මක්ෂය වෙනවා කියලා. ඒ අලුතෙන් කර්ම රැස් කිරීමක් වෙන්නේ නැහනේ. සිහි තියෙන පුද්ගලයා අලුතෙන් එකට එකතු වෙන්නේ නැත්නම් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට අලුත් කර්ම විපාක නැත්නම් අතන දුර්වල වෙලා යනවා. මෙන්න මෙය ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තම ඒක තමයි මිනිස් වර්ගයාට මේ සංසාර ගමන සහ දුකින් ගැලවෙන්න තියෙන අනුගමනීය එකම ප්‍රතිපදාව. ඒ මට වෙනයි, බුදුන් වහන්සේට වෙනයි, ඔබට වෙනයි කියලා එහෙම එකක් නැහැ. මේ සදහම් කියන එකේ පෙළදහම මනවින් තේරුම් නොගත්ත අය තමයි ඔය එක ಜಾති සමාජයට උගන්වන්නේ. භාවනා කියලා. තියාගන්න. මොනවා වැඩුවත් යමක් වැඩිම තුලින් අනිත් අරමුණ වලට හිත රෙන්න නැතුවම සිතේ සාන්ත බවක් තියෙනවා. ඒ සාන්ත බවට කියන්නේ දුකට හේතු නැතිවීමෙන් ලබාගත් පරම සාන්ත භාවයවත් සල්ලේක විහරණය කියලා. ඒක ඒ මොහොතට ලැබෙනා වූ කෙටි කාලීන එකක්. ඒකට කියන්නේ ධර්මයේ තුල ditta ධම්ම සුඛ විහරණය සහ සාන්ත විහරණය කියලා. ඒක තබා ගන්න. ඒ නිසා භාවනා කියන වචනෙට ලෝකේ ඉන්න තාමත් අය හිතන් ඉන්නවා ඇති අත් දෙක පියාගෙන ඉන්න එක වම් අත උඩ දකුණු අත තියාගෙන ඉන්න එක අරමිනිය ගොතාගෙන ඉන්න එක හුස්ම පාර ඉහළ පහළ බලන් ඉන්න එක එහෙම කියලා. ඕන එකට යොදා ගන්න යමක් ප්‍රගුණ කිරීමට බඩනවට භාවනා කියන්නේ. නමුත් බුදු සමයේ පවතින හැමෝටම විදර්ශනා කියලා එකක්. ඒක අරමුණු නැතුව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අරමුණු එන්න වෙනවා. අරමුණු එන්නේ බාහිර ගැටෙනකොට තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන එක. බාහිර ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ තියෙන එකට කියනවා uppannam කාමිතක්කං, uppannam ව්‍යාපාදිතක්කං, uppannam විහිංසාවිතක්කං. ඔය තුනෙන් එකක් එනවා. ඒකත් එක්කයි සරණ තියෙන්නේ, එතනයි අතහැරීම තියෙන්නේ. අන්න වීරිය තියෙන්න ඕන එතෙන්න එකතු නොවී ඉන්න. පළවෙනි අතට හොඳටම අමාරු වෙයි. නමුත් මහන්සි වෙන්න ඒක තුලින් ඇතුළත සැහැල්ලුව දැනෙනකොට මේ සැහැල්ලුවට ප්‍රිය කරන පුද්ගලයා මේ කුණු ටික ඔක්කොම අයින් කරන්න කැමති වෙයි. එතකොට කර්මක්ෂය කරන කර්මය ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔබ කරන්නේ කර්මක්ෂය කරන කර්මය. ඔබට ජීවිතේ ඉන්නකොට කලාව පුණ්‍ය කර්ම විපාක සීවලි හාමුදුරුවන්ට ජීවිත අවසානයේ දක්වා ලැබුණා වගේ පුණ්‍ය කර්ම විපාක ප්‍රවෘත්ති විපාක තියෙයි. නිසා සසර නිම කරන්න ඕන හැටි තේරෙනවා නම් මේ ලෝකේ ඉන්න මිනිසුන් අතර ඔවුන් වාග්ය සම්පන්නම මිනිසුන් කියලා මට කියන්න පුළුවන්. මොකද ඒ පාර සමහරු අහන්න අවධානය යොමු කරන්නේ නැහැ. සමහරු ඇහුවට තේරුම් ගන්නෙ නැහැ. නමුත් තේරුම් ගත්ත පුද්ගලයාට මාර්ගය හම්බ වුණා. ඒ මාර්ගයේ ඵල නිර්වාණය, මේ මාර්ගයේ ඵල විපාක, ලෞකික විපාක. කර්ම මාර්ගයේ ඵල ලෞකික විපාක, අර ධර්ම මාර්ගයේ ඵල ලෝකෝත්තර සුවය. එතකොට ඊට පස්සේ ඒක තුලින් අර අකම්පිත ස්වභාවය ඇති වෙනකොට ධර්මතාවන්ට කිසිවකට ආයෙ මරුණහම මොකද වෙන්නේ, මරණයෙන් පස්සේ මොකද වෙන්නේ, මැරෙන්න බව ඔය ප්‍රශ්න වලට උත්තර ඔක්කොටම හම්බ වෙනවා. අනේ මාව බේර ගන්නකෝ කියලා කෑ ගහන එකක් නෑ ඊට පස්සේ. අන්න එහෙම. ඒකයි අර නමී යන්ති
අමරණීය වෙනවා කියලා පෙන්වන්නේ. මතක තබා ගන්න. ඒ නිසා ඒක ආර්ය මාර්ගයක්. මෙන්න මේක ඔබට වැටහෙනවා නම් වැටහුණෙන් පස්සේ අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා. ඔබ වෙනුවෙන් සංසාරයේ විපාක දීමට රැස් කළා වූ මේ උපන් අකුසල් සියල්ල ඔබට දුරු කරගත හැකියි. එතකොට චිත්තාභ්‍යන්තරයේ විපාක දෙන්න තියෙන හේතු හිස් වෙනවට අවිද්‍යාව දුරු වෙනවායි කියනවා. ආපහු තියන්නේ නැතු වෙනට අවිද්‍යාවක් තියන්නේ නැහැ කියනවා. ඔබ තේරුම් ගත යුත්තේ එයයි. අපේ ධර්ම දේශනාවන් සවන් දීම තුළ මේ අගමේ පැහැදිලි කරන කාරණාව විනාඩි 30ක් තිස්සේ 45ක් තිස්සේ පැහැදිලි කරන දේශනා තියෙනවා. අද මුලින් පටන් ගත්තේ වෙනත් කාරණයක් නිසා අගට තරම් මේක අගට විතරයි ගන්නෙ. නමුත් මුලින්ම පටන් ගත්තොත් එහෙම ඒකම විස්තර කරන තැන් තිබෙනවා. ඊට අදාළ සූත්‍රات තිබෙනවා. නිසා ඔබ මෙම ධර්ම දේශනාව කරවා ගැනීම තුළ බලාපොරොත්තු වුණා වූ තවත් අතුරු විපාක නැත්නම් අතුරු බලාපොරොත්තු තියෙන්නේ නැති. ඒ අතුරු බලාපොරොත්තු ධර්ම දේශනාවක් කර ගැනීමෙන් වගේම දාන ආදී දානයක් දී පරිස්කාර පූජා කිරීම තුළින් නියත වශයෙන්ම කරන්න පුළුවන්කමක් තිබෙනවා. ධර්ම දානයකින් කරන දේ මිනිසුන්ට අවබෝධය ලබා දීම දෙවෙනි කාරණයක් තමයි පුණ්‍යානුමෝදනාව. අතුරු කාරණයක්. ඒක ප්‍රධාන කාරණේ නෙවෙයි. සමාජය අතුරු කාරණේ ප්‍රධාන කාරණයක් බවට පත් කරන් තිබෙනවා. තේරුම් ගත්ත අයත් ඒක අතහැරලත් තිබෙනවා. තවත් අය ඒක කරමිනුත් ඉන්නවා. ඒ නිසා සම්මාදිට්ඨියට නැත්තම් තවදුරටත් දැක්ම නිවැරදි කරගන්න කල්පනා කරන්න. ඔබට මේක තේරුම් ගත්තොත් කරන්න පුළුවන්. ඒක ඇත්ත බව තේරෙන්නේ කරනකොට ඔබේ සැහැල්ලුව දැනෙන නිසා. ඔබ විඳපු දේවල්, තැවුණු දේවල්, කම්මලට පත් වුණු දේවල් දැන් බාහිර ලෝකෙ සිදු වුණාට ඔබට කම්පනයක් නෑ නේද කියන එකේ දුකක් නැති ප්‍රතිඵලය තේරෙවි. දුක නැති වූ තැනනේ. එවිට තවදුරටත් මානිවත් අභික්කම හෙවත් නොනැවති ඉදිරියට යන්න කියන ආදර්ශ පාඨය ඔබට වළංගු වෙයි. මෙන්න මේ தත්ත්වය තේරුම් යාම දක්වා ධර්ම ශ්‍රවණය කරන්න. අවුරුදු 2700ක ඉතිහාසය පාඩම් කරන්නේ නැතුව ඒක විභාගෙට ලියන්න ඕන නම් අදාළ විෂයක් පාඩම් කරගන්න. ඒ සියල්ල දැන ගැනීම බුද්ධ ධර්මයේ දැන ගැනීම කියලා හිතන්නේ නැතුව ඔබ පිළිබඳව තුන් ආකාරයක කර්ම රැස්වන එක සතර ගමන දැන ගැනීමයි, ඒ තුනේම හේතු අයින් කරන එක සතර ගමනේ නිමාව දැන ගැනීමයි. ඒ ටික දැනගත්තම හොඳටම ඇති. වෙන මොනවත්ම දැනගත්තේ නැතුවට කමක් නැහැ. අදාළ කරුණු තේරුම් අරගනිමින් ඔබේ දැනුම පුළුල් කරගෙන යහත්ම වශයෙන්ම ජීවිතයේ යහපත්ව ගත කරන අතර අනුගමනීය ප්‍රතිපදාවක් තුළ කාටවත් නොදැනෙන්නට මේ මොහොත පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය, තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදානයෙන් භව නිරෝධය නම් වූ අරමුණට එකතු නොවීමෙන් අතරට පැන වෙන් කරන එක. අතීතය අතහැරලා වර්තමානයේ ඔස්සේ අනාගතයක් හදන එක නැවැත්වීමෙන් කර්මක්ෂේන කර්මයේ සිදුවන ආකාරයේ තේරුම් අරගෙන එය කිරීමට සිතට ගන්නා හැටියට මතක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං